වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතා වැදගත් කොටසක් වන ස්වාරක්ෂක ද්‍රාවණ පිළිබඳවයි. ඒ නිසා මේ වීඩියෝ එක හොඳට අධ්‍යයනය කිරීමෙන් ස්වාරක්ෂක ද්‍රාවණ පිළිබඳ සියලු ප්‍රශ්න ඔබට නිරාකරණය කරගන්න පුළුවන්. ඉතා කෙටියෙන් පැහැදිලිව මම ඔබට මේක විග්‍රහ කරනවා. අපි ඉස්සර බලමු ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන්නේ මොකක්ද කියලා. ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා අපි අදහස් කරන්නේ දරුවනේ ප්‍රබල අම්ලයකින් හෝ ප්‍රබල බෂ්මයකින් හෝ සුළු ප්‍රමාණයක් එකතු කළද එසේ නැතිනම් ද්‍රාවණය තනුක කළද එවිට සිදුවන්නා වූ pH විපර්යාසයට ප්‍රතිරෝධයක් දක්වන්නා වූ ජලීය ද්‍රාවණයකට අපි කියනවා ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා. ප්‍රබල අම්ලයෙන් හෝ ප්‍රබල බෂ්මයෙන් සුළු ප්‍රමාණයක් එක් කළද එසේත් නැතිනම් තනුක කළද සිදුවන pH විපර්යාසයට ප්‍රතිරෝධයක් දක්වන ජලීය ද්‍රාවණයකට අපි කියනවා ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා. දැන් හොඳට තේරුම් ගන්න නම් මම දෙක කියන උදාහරණය බලමු. ස්වාරක්ෂකයක් කියන එකේ තේරුම බලන්න. ස්වාරක්ෂකයා තමා විසින්ම තමාව ආරක්ෂා කරගන්නවා. ස්වාරක්ෂක ද්‍රාවණය තමා විසින්ම තමාව ආරක්ෂා කරගන්නවා. ඒතර ද්‍රාවණයකට යම්කිසි ද්‍රාවණයක් අපි සැලකුවොත් ඒ ද්‍රාවණයට තියෙන යම්කිසි pH අගයක්. දැන් ඔය තියෙන ද්‍රාවණයට ප්‍රබල අම්ලයකින් පොඩි ප්‍රමාණයක් එකතු කරොත් මොකද වෙන්නේ? ද්‍රාවණයේ තියෙන ආම්ලිකතාව වැඩි වෙන්න ගන්නවා. ආම්ලිකතාව වැඩි වෙනවා කියන්නේ pH එක වෙනස් වෙනවා. බෂ්මයෙන් පොඩි ප්‍රමාණයක් එකතු කරොත් මොකද වෙන්නේ? ද්‍රාවණයේ පාෂ්මිකතාව වැඩි වෙන්න ගන්නවා. ඒ වුණොත් මොකද වෙන්නේ? ඒ pH එක වෙනස් වෙනවා. ද්‍රාවණයේ තනු කරොත් මොකද වෙන්නේ? ඒ අදාළ ද්‍රාවණයේ සාන්ද්‍රණය අඩු වෙනවා. ඒත් මොකද වෙන්නේ? සාන්ද්‍රණය අඩු වෙනවා කියලා කියන්නේ ඒ pH අගයන් වෙනස් වෙන්න ඕන. හැබැයි සමහර ද්‍රාවණ තියෙනවා එහෙම ප්‍රබල අම්ලයෙන් ප්‍රබල බෂ්මයෙන් සුළු ප්‍රමාණයක් එක්කලා ගන්න වැදගත් සුළු ප්‍රමාණයක්. දැන් අපි උදාහරණයක් හිතමු. සාමාන්‍යයෙන් ප්‍රබල අම්ලයෙන් අපි දාන ලොකු ප්‍රමාණයක්. ඒ ලොකු ප්‍රමාණයක් දැම්මොත් එතකොට ඇතිවන ආම්ලිකතාවය වැඩිවීම නිසා මොකද වෙන්නේ? අනිවාර්යෙන් ද්‍රාවණයේ pH එක වෙනස් වෙනවාම තමයි. හැබැයි මේව හරියන්නේ සුළු ප්‍රමාණයක් එක්කලා. මේකට හොඳම උදාහරණය තමයි මේකට ඉංග්‍රීසියෙන් කියන නම තමයි බෆර් සොලියුෂන්. දැන් බලන්න වාහනයක බෆ් එක උනත් පොඩි ගැටුම් වලට විතර ඔරොත්තු දෙනවා. වේගෙන් ගිහිල්ලා ගැටුනොත් බෆර් එක බවා ගලවලා යනවා. ඒ කියන්නේ තමාට ආරක්ෂා වෙන්න බැරි වෙනවා. ඒ නිසා ඒක අර්ථ දක්වන්නේ කුඩා ප්‍රමාණයක් එක් කරන අවස්ථාවලට පමණයි. මම හිතන්නේ ඔබට ඒක පැහැදිලි. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න මේ සඳහා අපි භාවිතා කරනවා යම්කිසි ද්‍රාවණයක් දැක්කම ඇත්තටම මේක ස්වාරක්ෂක ද්‍රාවණයක්ද කොහොමද අපි ඒක තේරුම් ගන්නේ? ස්වාරක්ෂක ද්‍රාවණයක් හඳුනා ගන්න ප්‍රධාන ක්‍රම තියෙන්නේ 4යි. ඔන්න ඔය ක්‍රම 4 හොඳට ඔළුවේ තියෙනවා. ස්වාරක්ෂක ද්‍රාවණයක් හඳුනා ගන්න ප්‍රධාන ක්‍රම 4ක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි අනිවාර්යයෙන්ම ද්‍රාවණෙ ඉන්න ඕනේ දුබල අම්ලයකයි එයාගේ ලවණයකයි. දුබල අම්ලයයි එයාගේ ලවණ ජලීය ද්‍රාවණය. මෙන්න මේ ගන්න ලවණය අපිට ලවණය පිළිබඳ දැනගත යුතු ප්‍රධාන කරුණ වන්නේ ලවණය හොඳින් ජලයේ දිය වෙන්න අවශ්‍යයි. ලවණය හොඳින් ජලයේ දිය වෙන කෙනෙක් විය යුතුයි. එච්චරයි. මේ ඇනායනයේ අන්තර්ගත ලවණය ජලයේ ඉතා හොඳින් දිය වෙන්නයි අවශ්‍යයි. එහෙම නැත්නම් දුබල බෂ්මයයි එහි ලවණ ජලීය ද්‍රාවණය. තවත් ස්වාරක්ෂක ද්‍රාවණයක් අපිට හඳුනා ගන්න පුළුවන් දැක්කේ ගමන් එතන තියෙනවා දුබල අම්ලයකුයි දුබල බෂ්මයකුයි කියන දෙකම. විශේෂ අවස්ථාව සමහරක් ලවණ ජලීය ද්‍රාවණ. සමහරක් ලවණ ජලීය ද්‍රාවණ. ඒ ලවණේ විතරයි එතන තියෙන්න ඕනේ. ඒකට විතරක් තිබ්බත් ස්වාරක්ෂක ලෙස ක්‍රියා කරන්න පුළුවන්. උදාහරණයක් මම නිකමට කියන්නම් සෝඩියම් බයිකාබනේට් වගේ හොඳ ස්වාරක්ෂක ද්‍රාවණයක්. අපි මේ පිළිබඳ පස්සේ විග්‍රහ කරමු. දැන් බුදුරට එන මුල් ටික පැහැදිලි ඇති. එනම් ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා අදහස් කරේ ප්‍රබල අම්ලයෙන් හෝ ප්‍රබල බෂ්මයෙන් සුළු ප්‍රමාණයක් එක්කලද එසේත් නැතිනම් තනුක කළද සිදුවන pH විපර්යාසයට ප්‍රතිරෝධයක් දක්වන ජලීය ද්‍රාවණය. ඒ කියන්නේ pH එකේ වෙනස් වෙන දෙන්නේ නැහැ. මේ ඔක්කොම සුළු ප්‍රමාණ වලට විතරයි අදාළ. විශාල ප්‍රමාණ දැම්මොත් එහෙම අනිවාර්යෙන් පාලනය කරගන්න බෑ. pH එක වෙනස් වෙනවාමයි. ඒක හඳුනාගන්නේ කොහොමද? ප්‍රධාන ක්‍රම 4යි. දුබල අම්ලය ලවණයයි, දුබල බෂ්මය ලවණයයි, දුබල අම්ලය දුබල බෂ්මය, සමහරක් ලවණ ජලීය ද්‍රාවක. ඔන්න ඔය ටික ඉස්සර හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ඊට පස්සේ බලන්න ඕනේ කොහොමද මේ වගේ ද්‍රාවණයක ස්වාරක්ෂක ක්‍රියාව ඇති වෙන්නේ?
ඒතර මොකක්ද මේ ස්වාරක්ෂක ක්‍රියාව කියන්නේ? ස්වාරක්ෂක ක්‍රියාව කියලා කියන්නේ අර අම්ලයෙන් හෝ බෂ්පෙන් සුළු ප්‍රමාණයක් එකතු කරාම හරිනම් pH වෙනස් වෙන්න ඕනේ. මේක වෙනස් වෙන්න දෙන්නේ නැතුව අර බොහෝ දුරට කලින් තිබ්බ pH අගේම ඒ ද්‍රාවණයට පුළුවන් තියාගන්න. අන්න එහෙම තියාගන්න යම් ක්‍රියාවලියක් මේ ද්‍රාවණය තුළ සිද්ධ වෙනවා. අන්නේ ක්‍රියාවලිය තමයි ස්වාරක්ෂක ක්‍රියාව කියලා කියන්නේ. එහෙනම් ස්වාරක්ෂක ක්‍රියාව කොහොමද අපි ඉගෙන ගන්න? මෙන්න මේ කරුණු තුන ඔබ මතක තියාගන්න ඕන. ද්‍රාවණික ස්වාරක්ෂක ක්‍රියාව පහදනකොට මෙන්න මේ කාරණා තුන මතක තියාගන්න. පළවෙනි කාරණාව තමයි ඉස්සෙල්ම පද්ධතියේ තියෙන සියලු විඝටන ලියා ගන්න ඕන. පද්ධතියේ තියෙන සියලුම විඝටන ලියා ගන්න ඕන. ඊළඟට දෙවෙනි කාරණාව. ඒ ලියාගත්ත විඝටනවල ඉහළ සාන්ද්‍රණයක් තියෙන ප්‍රභේද හඳුනා ගන්න ඕන. දෙවෙනි ස්ටෙප් එක තමයි ඒ ලියාගත්ත විඝටනවල ඉහළ සාන්ද්‍රණයක් තියෙන ප්‍රභේද හඳුනා ගන්න ඕන. ඉහළ සාන්ද්‍රණයක් තියෙන ප්‍රභේද හඳුනා ගන්න ඕන. තුන්වෙනි එක තමයි දැන් ඇත්තටම ස්වාරක්ෂක ද්‍රාවණයක ඉන්නවා අම්ලයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන් කොටසකුයි බෂ්මයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන් කොටසකුයි දෙකම ඉන්න ওই ද්‍රාවණය තුල. එනි දෙකම ඉන්න නිසා තමයි ප්‍රබල අම්ලයෙන් චුට්ටක් දානකොට ඒ දාන අම්ලය උදාසීන කරන්න අර ද්‍රාවණයේ ඉන්න බෂ්ම වගේ ක්‍රියා කරන කෙනෙක්. ඒතර එයා මොකද කරන්නේ? අර අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා අර දාපු අම්ලය උදාසීන කරගන්නවා. මෙලෙස ද්‍රාවණය තුල ඉන්නවා අම්ලයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන් එක්කෙනෙකුයි බෂ්මයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන් එක්කෙනෙකුයි. ආයෙනම් තුන්වෙනි ස්ටෙප් එක තමයි ඒ ද්‍රාවණය තුල කවුද අම්ලයේ වගේ ඉන්නේ කවුද බෂ්මයේ වගේ ඉන්නේ කොටස් දෙක හඳුනා ගැනීම. ආම්ලික සහ බාෂ්මික ලෙස ක්‍රියා කරන කොටස් හඳුනා ගැනීම. ඔන්න ඔය කාරණා තුන මතක තියාගන්න ඕන ස්වාරක්ෂක ක්‍රියාවක් ලියන්න යනකොට. දැන් ඔන්න ඕක තේරුණා නම් දැන් අපි ස්වාරක්ෂක ද්‍රාවණයක ස්වාරක්ෂක ක්‍රියාව පහදන්න සූදානම්. මෙන්න මේකෙන් අපිට ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මම පළවෙනි උදාහරණයේ විදියට ගන්නවා දුබල අම්ලයයි එහි ලවණ ජලීය ද්‍රාවණයයි කොහොමද ස්වාරක්ෂක ක්‍රියාව පෙන්වන්නේ කියලා අපි බලමු. මේ කාරණා ටික මතක තියාගෙන ඒවා අපි භාවිතා කරන්න අත්‍යවශ්‍යයි. හොඳයි බලමු. දුබල අම්ලයක් ලෙසම ගන්න ජනප්‍රිය අම්ලය ඇසිටික්. එයාගේ ලවණ විදියට ගන්න සෝඩියම් ඇසිටේට් කියන පද්ධතිය. ඔන්න ඔය පද්ධතිය මොකද ස්වාරක්ෂකය. දැන් මම ඔකේ ස්වාරක්ෂක ක්‍රියාව ඔබට පෙන්වන්න යනවා. එහෙනම් මම මුලින් මොකද්ද කරන්න ඕනේ? පද්ධතියේ තියෙන සියලු විඝටන ලියා ගන්න ඕන. ඇසිඩික් කියන්නේ දුබල අම්ලයක්. ඒතර එයා ආංශිකව අයනීකරණය වෙනවා H+ ඇසිටේට් අයන. ඊට අමතරව ඉන්නවා ලවණය සෝඩියම් ඇසිටේට්. එයා සම්පූර්ණයෙන්ම අයන වලට විඝටනය වෙනවා. ඔන්න මම ලියාගත්තා පද්ධතියේ තියෙන සියලු විඝටන. ඊට පස්සේ ඔබට මතක ඇති ඉහළ සාන්ද්‍රණයක් තියෙන ප්‍රභේද අල්ල ගන්න. ඉහළ සාන්ද්‍රණයක් තිබුණොත් තමයි තව කාන්ත එක්ක හරි ප්‍රතික්‍රියා කරන්න සැලකිය යුතු ප්‍රමාණයක් එතන තියෙන්නේ. ඒ නිසා ඉහළ සාන්ද්‍රණයක් සහිත ප්‍රභේද හඳුනගමු. මෙයා කැඩෙන්නේ ආංශිකවනේ. ඒ නිසා මෙයාගෙන් ලැබෙන H+ සහ ඇසිටේට් අයන නොගිනීමේ තරම් කුඩායි. ඒ නිසා මේකට අනුව ඉහළ සාන්ද්‍රණයක් තියෙන්නේ ඇසිඩික් විඝටනයේ නොවුණු ඇසිඩික් අණු. ඊට එකට බලමු. මේ යට ප්‍රතික්‍රියාවම පේනවා මේක සම්පූර්ණයෙන්ම අයන වලට කැඩෙන හින්දා ඉහළ සාන්ද්‍රණයක් තියෙනවා දෙන්නෙක් ඉන්නවා. මෙයා සහ මෙයා. ඔන්න දැන් ඉහළ සාන්ද්‍රණයක් තියෙන ප්‍රභේද හඳුනාගත්තා. ඊළඟට තව එක වැදගත් දෙයක් මතක තියාගන්න ඕනේ. ඊටම වැදගත් කාරණාවක් මෙන්න මේක හොඳට මතක තියාගන්න. ප්‍රබල බෂ්මවල කැට අයන ප්‍රබල බෂ්මවල කැට අයන ප්‍රබල අම්ලවල ඇන අයන හොඳට මතක තියාගන්න. ප්‍රබල බෂ්මයෙන් ලැබෙන කැට අයන ප්‍රබල අම්ලවලින් ලැබෙන ඇන අයන කිසි විටක ජල විච්ඡේදනය වෙන්නේ නැත. මොකද මේ ජල විච්ඡේදනය කියන්නේ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරනකොට ජලය කැඩෙන H+ සහ OH- බවට. කවදාකවත් ප්‍රබල බෂ්ම වල කැට අයන වලට වක්කත් ප්‍රබල අම්ල වල ඇන අයන වලට වක්කත් එසේ ජලයත් එක්ක ක්‍රියා කරන්න බෑ. මේක බලන්න හොඳ දැන් ඕක. දැන් අපි ගමු සෝඩියම් අයන. සෝඩියම් අයන ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් මොකද්ද ලැබෙන්නේ? එයා
ජලයේ තියෙන ධනයන් ඍණත් එක්කනේ OH එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැවත හැදෙන්න ඕන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H+. මේක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව ප්‍රබලයෝ කියලා කියන්නේ සම්පූර්ණ අයන වලට විකටන කට්ටිය. ඒගොල්ලෝ විකටණය වෙන කට්ටිය ආයි නැවත ජලයේ තියෙන OH එක එකතු කරන නැවත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ නැහැ. ඒ මුළු මේක ප්‍රත්‍යාවර්ත වෙනවා. ඒ නිසා මතක තියාගන්න කිසිම දාක මේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔය වගේම තමයි දුබල ප්‍රබල අම්ලවල ඇනායන. උදාහරණයක් HCl වලින් ලැබෙන ඇනායන තමයි Cl-. මෙයා කිසි විටක ජලයත් එක්ක ක්‍රියා කරන්නේ නැහැ. ක්‍රියා කරොත් එතන හැදෙන්න ඕනේ එකක් මෙයා H+ එකක් ලබා ගන්නද HCl. ඒ කියන්නේ නැවත ප්‍රබල අම්ල හැදෙන්න ඕන. එහෙමොත් මේක ප්‍රත්‍යාවර්ත ස්වභාවයක් පෙන්වනවා. කිසිම දායක HCl කැඩුණාට පස්සේ නැවත කවදාක H+ Cl- එක එකතු වෙලා HCl හදන්නේ නැහැ. අපි සමහරක් වෙලාවට අපි අපේ පහසුරෙම ලියනවා. ලියුවට කවදාකවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද මේවා ද්‍රාවණයේ තියෙන්නේ? H+ වෙනම Cl- වෙනම ද්‍රාවණයේ තියෙනවා පමණයි. මෙලෙස ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න ඔය කාරණාව හොඳට මතක තියාගන්න. ප්‍රබල පශ්ම වල කැටායනයි ප්‍රබලාංග වල ඇනායනයි කිසි විටක ජල විච්ඡේදනය වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. නැවත ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒම නිසා මට මේ සෝඩියම් වලින් වැඩක් නැති වෙනවා. right. එහෙනම් දැන් අපි යන අවසාන ස්ටෙප් එකට. දැන් හොඳට බලන්න මෙතන කවුද අම්ලයේ වගේ ක්‍රියා කරන එක්කෙනා? පැහැදිලි ඇසිඩික් කෙලින් ඉන්නවා. එහෙනම් මෙතන බාෂ්ප වගේ ක්‍රියා කරන්නේ කවුද? ඇසිටේට් අයන. ඒ පුතාලා දන්නවා ඇසිටේට් අයන වලට පුළුවන් H+ ලබා ගන්න. ඒ දුබලම් වෙන අයන ඒගොල්ලෝ පුළුවන්. H+ ලබා ගන්න කියන්නේ ප්‍රෝටෝන ප්‍රතිග්‍රහණය කරනවා. ඒ නිසා මෙතන බාෂ්පයේ වගේ ක්‍රියා කරන ඇසිටේට් අයන. ඔන්න අල්ලගත්තා. අම්ලයේ වගේ ක්‍රියා කරන එකයි බාෂ්පයේ වගේ ක්‍රියා කරන එක්කෙනයි. එහෙනම් දැන් මට ස්වාරක්ෂක ක්‍රියාවල යන්න පුළුවන්. ඔන්න දැන් මම ස්වාරක්ෂක ක්‍රියාවල ලියනවා බලන්න. අම්ලයක් එක්කල අවස්ථාවක් බලමු ද්‍රාවණයට. ඒ කියන්නේ හයිඩ්‍රොක්සෝනියම් අයන එකතු කරනවා. දැන් මොකද වෙන්නේ? මාධ්‍යයට අම්ලයක් දැම්මොත් ඒ දාන අම්ලේ දැන් උදාසීන කරගත්තොත් මොකද වෙන්නේ? අර ද්‍රාවණයට pH අගයට බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? අම්ලයක් එකතු කරාම ද්‍රාවණයේ බාෂ්ප වගේ ඉන්නේ ඇසිඩේට් අයනනේ. අන්නේ ඇසිඩේට් අයන මොකද කරන්නේ? මේ H+ එක ක්‍රියා කරලා නැවත හදනවා ඇසිඩික් සහ OH-. දැන් පුතාලට පේනවද මේක බැලුවම අර දාන අම්ලය ඇසිඩේට් එක ප්‍රතික්‍රියා කරලා ඇසිඩික් බවට පත් කරනවා. එතකොට මොකද අර දාන අම්ලේ නැවත මාධ්‍ය එකතු වෙන්නේ නැහැ. ඇසිඩේට් විතර ඉවත් වෙලා යනවා. අන්න මාධ්‍යෙන් ඉවත් වුණා. ඒතර මාධ්‍යට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ එක්කම ඔයාට තේරෙන්න ඕන ඔයාලට ප්‍රශ්නයක් නැගෙනවා ඒ වුණාට ඇසිඩික් තව හැදෙනවනේ. ඒතර මොකද වෙන්නේ? ඇසිඩික් තව හැදෙනවා. එහෙනම් ආම්ලිකතාව වැඩි වෙන්න ඕනනේ. නෑ. පුතාලට මතක් වෙනවා මේක සමතුලිත පද්ධතියක්. ඒතර ඇසිඩික් හැදෙන්න මොකද වෙන්නේ? ද්‍රාවණයේ ඇසිඩික් සාන්ද්‍රණය වැඩි වෙනවා. ලේ කැටලේ මූල ධර්මයට අනුව මොකද වෙන්නේ? වැඩි වෙච්ච ඇසිඩික් ටික නැති කරගන්න නැවත මොකද වෙන්නේ? ඉස්සරහට කැඩෙනවා. දැන් මොකද වෙන්නේ? අර හැදෙන ඇසිඩික් ටික නැවත කැඩෙන්න ගන්නවා. එතකොට හැදෙන ඇසිඩික් ටික නැවත කැඩෙන්න ගන්නකොට අන්න මොකද වෙන්නේ? අර වැඩි වෙනවා කියලා හිතන ඇසිඩික් ටික ආය අඩු වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? ද්‍රාවණයේ ඇසිඩේට් අයන අඩු වුණා. ඒ වුණාට ආය අලුතෙන් මොකද වෙන්නේ? ඇසිඩේට් හැදෙනවා. එතකොට ඇත්තම පද්ධතියේ කිසි වෙනසක් වෙලා නැහැ වගේ. අම්ලේ දැම්මා කියලා මාත්‍රි කිසි වෙනසක් වෙලා නැහැ. ඇයි? ඇසිඩේට් අඩු වුණා. ආයෙත් ඇසිඩික් වැඩි වෙච්ච නිසා ඒක විකටණය වෙලා ඇසිඩේට් ආයෙ හැදෙනවා. ඒතර අතනින් අඩු වෙනවා මෙතනින් හැදෙනවා ඒක වෙනසක් උනේ නැහැ වගේ. චූටි වෙනස්කම් වෙනවා. ඒ නිසා තමයි කියන්නේ බොහෝ දුර නියතයි. 100ක් වෙන්නේ නැහැ. මොකද මේක උදාසීන වන ආකාරයෙන්ම මේක කැඩෙන්නේ නැහැ. චූටි වෙනස්කම් තියෙන්නේ. අපි ඒක ගැන සලකා බලන්නේ නැහැ. අන්න H+ ඉවත් වෙන ක්‍රමයක් තිබ්බා. එහෙනම් මේක සෝරක්ෂකයක්. OH- දැම්මොත් මොකද වෙන්නේ කියලා බලන්න ඕනේ ඒකට. OH- එක්කලොත් දැන් මොකද වෙන්නේ? මාධ්‍ය එකතු කරන්නේ බෂ්මයක්. බෂ්මයක් දැම්මම අම්ලේ වගින් එක්කෙනා තමයි ක්‍රියා කරන්නේ. කවුද මෙතන අම්ලේ වගින්? පැහැදිලි ඇසිඩික්. ඒතර ඇසිඩික් මොකද කරන්නේ? OH- එක ක්‍රියා කරලා නැවත හැදෙනවා මොකද්ද? ඇසිටේට් සහ ජලය. මොකද වෙන්නේ? පැහැදිලි මේ සියලු ජල විච්ඡේද ප්‍රතික්‍රියා මතක තියාගන්න ප්‍රත්‍යාවර්තයි. සියලු ජල විච්ඡේද ප්‍රතික්‍රියා ප්‍රත්‍යාවර්තයි. දැන් මොකද වෙන්නේ? දැන් පුතාලට පැහැදිලි
දාන භාෂ්මයක් ඔන්න දැන් ඉවත් වුණා. ඒතර මාධ්‍යයේ භාෂ්මිකතාවක් ඇති වෙන විදියක් නැහැ. එතකොට ඔයා කියනවා ඔයාට හිතෙනවා භාෂ්මය අඩු වෙනවා. එතකොට ආයෙ ඇසිඩේට් අයින හැදෙනවනේ. ඒතර ඇසිඩේට් අයින තව තවත් හැදෙන්න ගන්නවා. අන්න මතක් වෙනවා මොකද? ඇසිඩේට් අයින හැදෙන්න මොකද ඉන්නේ නැවත ලේජර් ටී මුල ධර්මයට අනුව මේක ආයෙ රිවර්ස් කරනවා. ඒ හැදෙන අලුතෙන් හැදෙන ඇසිඩේට් එක ආයෙ මොකද වෙන්නේ අඩු වෙලා යනවා. ඒතර ආයෙ මොකද වෙන්නේ ඇසිඩේට් එක ආයෙ අඩු වෙලා ඇසිඩික් බවටපත් වෙනවා. ඒතර මෙතනින් ඇසිඩික් අඩු වෙනවා. ආයෙ මෙතනින් ඇසිඩික් හැදෙනවා. අන්තිමට OH- දැම්මා කියලා කිසි වෙනසක් වෙලා නැහැ. එහෙනම් බොහෝ දුරට ද්‍රාවණයේ pH එක නියතව පවතින්න ඕන. ඔන්න ඔය ආම්ලයටයි භාෂ්මයටයි දෙකටම ඔරොත්තු පද්ධති වලට තමයි ස්වාරක්ෂක ද්‍රාවණ කියන්නේ. එහෙනම් පුතාලට පැහැදිලි ඇති. අම්ල විතරක් තිබ්බනම් ස්වාරක්ෂක ක්‍රියාව පෙන්වන්න බෑ කියලා. අම්ල විතරක් තිබ්බනම් ස්වාරක්ෂක ක්‍රියාව පෙන්වන්න බෑ. ඇයි? මේ ලවණි සපෝට් එකක් ඕන. ඒ නිසා තමයි මේ දෙකම අත්‍යවශ්‍යුනේ වැඩි කරන්නේ. ඒ නිසා ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන්නේ අම්ලයකටයි භාෂ්මයකටයි දෙකටම ඔරොත්තු දෙන පද්ධතිය. එහෙනම් පැහැදිලි ස්වාරක්ෂක ක්‍රියාව හේතුව. එහෙනම් මම ලියන්න ඉවර. H+ සහ OH- ඉවත් වෙන යාන්ත්‍රණයක් මේකේ තියෙනවා. ඒ නිසා මේ ජලීය ද්‍රාවණය ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා ලියුවා නම් වැඩි ඉවරයි. පැහැදිලි. ඔය විදිහට මට පුළුවන් භාෂ්මයකට අරගෙන දුබල භාෂ්මයක් සහ ඒ ලවණ ජලීය ද්‍රාවණයකට ලියලා පෙන්නන්න. හොඳයි. මම මේ සඳහා භාවිතා කරනවා දුබල භාෂ්මයක් සහ ඒ ලවණ ජලීය ද්‍රාවණයක්. මේකත් මම කියලා දුන්නාම ඔයාලට ස්වාරක්ෂක ක්‍රියාව පුතේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් සරල ක්‍රියාවලියක්. ඒ සඳහා මම ගන්නවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක එයාගේ ලවණය ඇමෝනියම් ක්ලෝරයිඩ්. මෙන්න මේ වගේ පද්ධතියක් දැක්කේ ගමන් ස්වාරක්ෂකයක් කියලා දැන් ඔයාලට තේරෙනවා. දැන් කොහොමද මේකෙත් ස්වාරක්ෂක ක්‍රියාව ලැබෙන්නේ? අපි ඒකත් බලමු. මම කියලා දුන්න පියවර තුන ඔබට මතක් වෙන්න ඕන. ඉස්සෙල්ම කරන්නේ පද්ධතියේ සියලු විඝටන ලියා ගන්න ඕන. දැන් මේක ආංශික වයනීකරණය වෙනවා. ඒතකොට ලැබෙනවා අපිට මෙහෙම. ඊළඟට ඉන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ්. ඕනෑම ඇමෝනියම් ලවණය ජලයෙන් හොඳින් දිය වෙනවා. ඕනෑම ඇමෝනියම් ලවණය ජලයේ ඉතා හොඳින් දිය වෙනවා. ඔන්න පැහැදිලි. ඊට පස්සේ පුතාලට මම කිව්වා ඉහළ සාන්ද්‍රණයක් තියෙන ප්‍රභේද තමයි මේ ක්‍රියාවට අපිට අත්‍යවශ්‍ය වෙන්නේ. පළවෙනි එකට අනුව පේනවා මෙයා ආංශිකව විඝටනය වෙන හින්දා ඉහළ සාන්ද්‍රණයක් තියෙන මෙතන අම්ලය භාෂ්මය. ඉහළ සාන්ද්‍රණයක් තියෙන මේ වෙලාවේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයා සම්පූර්ණයෙන්ම අයන වලට කැඩෙන හින්දා ඉහළ සාන්ද්‍රණයක් තියෙන්නේ මෙයා සහ මෙයා. හැබැයි මේ දිල්ලා ප්‍රබල අම්ලයක ඇනායන. ඒගොල්ලෝ කිසිම විටක ජල විච්ඡේදනය වෙන්නේ නැහැ. එනනම් මෙයාවත් අතාරිනවා. මට ඊට වෙන්නේ මේ. දැන් මේ දෙන්න දිහා හොඳට බලන්න. ඔය දෙන්නකින් දැන් බලන්න ඕනේ ද්‍රාවණයේ ස්වාරක්ෂක ක්‍රියාව පෙන්වන එක්කෙනෙක් අම්ලයක් ලෙස ක්‍රියා කරන එක්කෙනා අනිත් එක්කෙනා භාෂ්මයක් ලෙස ක්‍රියා කරන එක්කෙනා. කොහොමද අම්ලය වගේ ඉන්න එක්කෙනා? උදාහරණ හොඳට මේක කණිකර මේක භාෂ්මය. ඒතර මේක කණිකර භාෂ්ම වගේ ක්‍රියා කරන එක්කෙනා. එහෙනම් මේ වෙලාවේ අම්ලය ලෙස ක්‍රියා කරන්නේ කවුද? ඇමෝනියම් අයන කියන එක පැහැදිලි. එහෙනම් මෙන්න භාෂ්මය වගේ ඉන්න එක්කෙනා ද්‍රාවණය. මෙන්න අම්ලය වගේ ඉන්න එක්කෙනා. දැන් කොහොමද මේ දෙන්නගේ සපෝට් එකෙන් ද්‍රාවණයේ ස්වාරක්ෂක ක්‍රියාව ඇති වෙන්නේ? එහෙනම් අපි පිළිතුරු දෙන්න ඕන මොකක්ද? H+ ඉවත් වෙන ක්‍රමයක් තියෙනවා, OH- ඉවත් වෙන ක්‍රමයක් තියෙනවා කියලා. අපි බලමු. පද්ධතියේ H+ දැම්මොත්, ඒ කියන්නේ හයිඩ්‍රොක්සෝනියම් අයන. H+ දැම්මොත් මොකද වෙන්නේ? අම්ලයක් දැම්මොත් භාෂ්ම වගේ ඉන්න එක්කෙනා තමයි යන්නේ. ඒ කියන්නේ මෙයා. එතකොට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රොක්සෝනියම් එක ප්‍රතික්‍රියා කරනවා. එතන මොනවද ලැබෙන්නේ? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රොක්සෝනියම් එක ප්‍රතික්‍රියා කරනවා. ඒකෙන් ලැබෙන පුතාලට පේනවා. ඒකෙන් ලැබෙන ඇමෝනියම් සහ ජලම් දෙන්න දෙකක් ලැබෙනවා. ඉතා පැහැදිලි. ඒතර මොකද? අර දාන අම්ලය ඉවත් වෙන ක්‍රමයක් තිබ්බා. ඒතර ඒක මාත්‍රේ බලපන්නේ නැහැ. දැන් ඉතින් මම අර වගේම ආයෙ පහදලා ඉවර කරනවා. දැන් මේක අම්ල දැම්මට පස්සේ අපිට හිතෙනවා මෙයා මෙයත් එක්ක ක්‍රියා කරලා මේ බවට පත් වුණාම භාෂ්මිකතාව අඩු වෙන්නේ බයි. එහෙනම් pH වෙනස් වෙන්නේ කියලා හිතනවා. එහෙම හිතුණාට එහෙම වෙන්නේ නැහැ. ඇයි? එතකොට දැන් අලුතෙන් ඇමෝනියම් අයන හැදෙනවා. ඇමෝනියම් අයන හැදෙන්න අන්න මතක් වෙනවා ලේජර් ලී මූලධර්මය ආයෙ බලපුවා. මේ ඔක්කොම පද්ධති එකටනේ තියෙන්නේ. ලේජර් ලී මූලධර්මයට අනුව නැවත මොකද වෙන්නේ? මෙයා වැඩි වෙනකොට මෙයා මෙයත් එක්ක එකතු වෙලා ආයෙ පස්සට යනවා. එතකොට ආයෙ අලුතෙන් හැදෙනවා මොකද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. එතකොට මෙතනින් අඩු වෙනවා ආයෙ මෙතනින් හැදෙනවා. ඇත්තට වෙනසක් වෙලා නැහැ වගේ. පුතාලට තේරෙනවා මේ ඔක්කොම චුට්ටයි නේද හැදෙන්නේ. මේ ඔක්කොම ආංශිකයි පොඩි ප්‍රමාණ වලින් වෙනස් වෙන්නේ. ඒ නිසා මේ පොඩි දේවල් වලට විතර අදාළ වෙන්නේ. ඒකෙත් පැහැදිලිව කියන්න පුළුවන් H+ ඉවත් වෙන ක්‍රමයක් තියෙනවා.
දැන් මට කියන්න හදිස්සියක්වත් මේ ලවණි තිබ්බේ නැත්තම් OH- ඉවත් වෙන ක්‍රමයක් නැහැ. එතකොට අපිට ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා කියන්න බෑ. අන්න ඒ නිසා තමයි දුබල භස්මය ලවණය දෙකම තියෙන්න ඕන කියලා. දැන් දාන භස්මය. OH- එක්තල විතර. එතකොට අම්ලෙ වගේ ඉන්නේ කවුද දැන්? ඇමෝනියම් අයන. එතකොට මෙයා තමයි මෙයාත් එක්ක ක්‍රියා කරන්නේ. ඇමෝනියම් අයන OH- එක්ක ක්‍රියා කරලා නැවත හැදෙනවා ඇමෝනියා සහ ජලය. උදාහරණයක් පැහැදිලි ඇමෝනියා කියන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක තමයි. එතකොට මොකද? අන්න OH- ඉවත් වෙන ක්‍රමයක් තියෙනවා. එහෙනම් ද්‍රාවණයේ ස්වරක්ෂකය. එතකොට අර කතාව අපි ආයෙත් බලමු. එතකොට ආයෙ ඇමෝනියා හැදෙනවද? එතකොට නැවත ද්‍රාවණයේ බාෂ්පීකරණය වැඩි වෙන්න ඕනේ. නෑ එහෙම වෙන්නේ නෑ. මොකද ආයෙ ඇමෝනියා හැදෙනවා කියන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට සමතුලිත තව ආයෙ ඉස්සරහට යනවා. ඉස්සරහට ගිහලා හැදෙන ඇමෝනියම් ටික ආයෙ කැඩෙනවා. එතකොට පද්ධතියට වෙනසක් වෙන්නේ නෑ වගේ. අන්න පැහැදිලි ස්වාරක්ෂක ක්‍රියාව. එහෙනම් හොඳටම තේරෙනවා H+ ඉවත් වෙන ක්‍රමයක් තියෙනවා, OH- ඉවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා ද්‍රාවණය ස්වාරක්ෂකයි කියලා පැහැදිලි. ඔන්න ඔය විදිහට අපිට ස්වාරක්ෂක ක්‍රියාව සරලව ලියන්න පුළුවන් දරුවෝ. අදහස ගන්න පද්ධති හතරයි තියෙන්නේ. ඔය හතරෙන් පිට නැහැ. එහෙනම් අපිට දැනගන්න ඕන වැදගත්ම පද්ධතිය තමයි අර සමහරක් ලවණ ජලිය. කොහොමද ලවණයක් එක පාට දැක්ක ගමන් කියන්නේ ස්වාරක්ෂකද නැද්ද කියලා? කෙටි ක්‍රමයක් තියෙන එක කියන්නේ ඕනම ලවණයක් දැක්ක ගමන් මේක ස්වාරක්ෂකද නැද්ද? කෙටියෙන් කියන්න පුළුවන් මේ ප්‍රධාන පියවර තුනට ප්‍රධාන ආකාර තුනට අමතරව ලවණයක් આવොත් විශේෂයෙන් දැනගන්න ඕන කෙටි ක්‍රමයක් තියෙනවා. අපි ඒකට බලමු. හොඳයි. අපි බලමු දැන් එහෙනම් ලවණයක් සම්බන්ධ වෙන අවස්ථාවක්. දැන් අපි කොහොමද එකපාරට කියන්නේ සෝඩියම් බයිකාබනේට් කියන ද්‍රාවණය ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා? කියන කෙටි ක්‍රමෙ මම මේක ඉවර වෙලා කියනවා. හොඳට බලාගන්න මේක තියරිය. දැන් පද්ධතිය ඉන්නේ සෝඩියම් බයිකාබනේට් විතරයි. උදේ මොනවද මම කිව්වේ පියවර තුන. පද්ධතිය සියලු විගණන ලියාගන්න. මෙයා සම්පූර්ණයෙන්ම අයන වලට කැඩෙනවා. එතකොට අපිට ලැබෙන ඕන ඕම සෝඩියම් අයන සහ බයිකාබනේට් අයන. දැන් ඉහළ සාන්ද්‍රණයක් තියෙන ප්‍රභේද හඳුනා ගන්න ඕන. දැන් මේ දෙක විතරයි ඉන්නේ. හැබැයි සෝඩියම් කියන එක අපිට ගන්න බෑ. ඒකට හේතුව ප්‍රබල භස්මයෙන් කැටායන. එහෙනම් මේ වෙලාවේ පැහැදිලි අම්ලයටයි භස්මයටයි දෙකටම ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන් වෙනකොට මෙයාට. එහෙම පුළුවන් නම් වැඩි හරි. අය බලමු මට පුළුවන්ද කියලා. දැන් මම දානවා හයිඩ්‍රොක්සෝනියම් අයන. ඒ කියන්නේ H+ දැම්මොත් මොකද වෙන්නේ කියලා. උදාහරණයක් පේනවා බයිකාබනේට් අයන හයිඩ්‍රොක්සෝනියම් එක ප්‍රතික්‍රියා කරනවා. මොකක්ද ලැබෙන්නේ? එහෙනම් එක H+ එකක් ලබා ගන්නවා. එක H+ එකක් ලබා ගත්තම හැදෙන්නේ කාබොනික් අම්ලය. ඊට අමතරව ජලය. පැහැදිලි. අන්න දැන් අර H+ ඉවත් වෙන ක්‍රමයක් තිබ්බා. දැන් පුතාලට අර ඉස්සලා ආකාර දෙක වගේ ආයෙ මෙතන විග්‍රහ කර කර ඉන්න අවශ්‍ය නැහැ. පුතාලට දැන් තේරෙනවා ආයෙ හැදෙන්නේ අම්ලය. ඒක දුබලයි ආයෙ ආංශිකව කැඩෙනවා. කැඩිලා මොකද වෙන්නේ? නැවත බයිකාබනේට් අයන හැදෙනවා. වෙනසක් උනේ නැහැ වගේ කියන එක පැහැදිලි වෙන්න ඕන. right. එහෙනම් H+ ඉවත් වෙන ක්‍රමයක් තිබ්බා. ඔය විදිහට බලමු OH- එක් කරොත් මොකද වෙන්නේ? බයිකාබනේට් ධන OH- එක H+ එකක් මෙයා ලබා ගත්තම කාබනේට් අයන සහ ජලය. ඉතා පැහැදිලි. මෙයාට පුළුවන් දෙකටම ක්‍රියා කරන්න. H+ ඉවත් වෙන ක්‍රමයක් කියලා තියෙනවා. OH- ඉවත් කර ගැනීමේ ක්‍රමයක්ත් තියෙනවා. ඒ නිසා මේ ද්‍රාවණය ස්වාරක්ෂකය. අන්න සෝඩියම් බයිකාබනේට් ද්‍රාවණය ස්වාරක්ෂකයක් කියලා පැහැදිලි. තේරුණාද බලන්න? එහෙනම් ඔය විදිහට අපිට කොහොමද එක පාට අපි හඳුනගන්නේ ලවණයක් දුන්න ගමන්? මෙන්න මේක තමයි ලවණයක් දැක්ක ගමන් හඳුනගන්න ක්‍රමය. ඒ දෙන ලවණයේ අනිවාර්යයෙන්ම ඉන්නෝනේ කවුද? දුබල අම්ලයේ ඇනායනය. දුබල අම්ලයේ ඇනායනය අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඊට අමතරව ඒ ඇනායනයට සම්බන්ධ හයිඩ්‍රජන් තියෙන්නත් ඕන. දැන් බලන්න ඇනායනය එයාට සම්බන්ධ හයිඩ්‍රජන් තියෙනවා. එහෙම තිබුණොත් තමයි මේ දේ ක්‍රියාවලිය කරගන්න පුළුවන්. එහෙනම් කෙටියෙන් අල්ලගන්න ක්‍රමය මොකද්ද? ලවණය කෙලින්ම දුබල අම්ල ඇනායනය වෙන්න ඕන. ඒ ඇනායනයට සම්බන්ධ වෙච්ච හයිඩ්‍රජන් තියෙනවා නම් ඒ ලවණය ස්වාරක්ෂක ද්‍රාවණයක් ලෙස ක්‍රියා කරනවා. අපි දැන් බලමු උදාහරණ දෙකක් තව. අපි එහෙනම් බලමු සෝඩියම් කාබනේට් පුළුවන්ද කියලා.
ස්වාරක්ෂක ලෙස ක්‍රියා කරනවා. සෝඩියම් කාබනේට් කියන එක සම්පූර්ණයෙන්ම අයන වලට කැඩුනම ලැබෙන්නේ මොනවද? සෝඩියම් අයනයි කාබනේට් අයනයි. එතකොට මේ ද්‍රාවණයේ තියෙන සෝඩියම් අයනයි කාබනේට් අයනයි. මෙයාව අපිට ගන්න බෑනේ. එතකොට දැන් ඉන්නේ දුබලාම්ලේ ඇන අයනයි. ඔන්න කාබනේට් අයනය. දැන් මෙයාට ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්ද? දුබලාම්ලේ ඇන අයනය. ඒක හරි. හැබැයි මෙයාට සම්බන්ධ වෙච්ච හයිඩ්‍රජන් නෑ. හයිඩ්‍රජන් නැති නිසා මොකද වෙන්නේ? මෙයාට ස්වාරක්ෂක ද්‍රාවණයක් ලෙස ක්‍රියා කරන්න බැරි වෙලා යනවා. හැබැයි මෙයාට ඇනයනයක් තියෙන හින්දා එයාට ඕන තරම් H+ ගන්න පුළුවන්. H+ එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. එතනට H+ ගන්න පුළුවන්. ඒ කියන්නේ අම්ලයකට ස්වාරක්ෂකයක්. හැබැයි එයාට OH- දැම්මම ක්‍රියා කරන්න දෙයක් නැහැ. ඒතර බෂ්මයකට ස්වාරක්ෂකයක් නෙමෙයි. අන්න ඒ නිසා අපි මේකට විශේෂ ලේබල් එකක් ගන්නවා අම්ලයකට පමණ ස්වාරක්ෂකයක්. මම හිතන්නේ පැහැදිලි. අම්ලයකට පමණ ස්වාරක්ෂකයක්. හැබැයි මේකට ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන්නේ නැහැ. මොකද දෙකටම හරියනවා නම් පමණයි ස්වාරක්ෂක ද්‍රාවණයක් කියන්නේ. මේක අපිට තේරුම් ගැනීම හැකියාවක් තියෙන ලවණයක් දැක්කම. අපි තව උදාහරණයක් දෙනවා බලමු. අපි බලමු තව උදාහරණයක්. මේක ඉතා ජනප්‍රිය උදාහරණයක් උදාහරණ මතක ඇති. අපි මේකට කියන්නේ තැලික් අම්ලේ පොටෑසියම් ලවණය. ඒතර පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් කියන එක නා. ඒතර මේ ලවණය දැක්ක ගමන් ගන්න කියන්න පුළුවන් වෙන්න ඕන ස්වාරක්ෂක ද්‍රාවණයද නැද්ද කියලා. මේක සම්පූර්ණයෙන් මෙයා විතරෙන් දැන් ඉන්නේ. මෙයා සම්පූර්ණයෙන් අයන වලට ගැටෙනවා. අයියේ පොටෑසියම් ලවණ, ක්ෂාරලෝහ ලවණ, ජලය හොදින් දිය වෙනවා. ඒ වුණා මෙතනින් ලැබෙන්නේ අපිට මොනවද? K+ ලැබෙනවා. ඊට අමතරව ලැබෙන්නේ මෙන්න මේ ඇනායනය. තැලික් අම්ලයෙන් ලැබෙන ඇනායනය. ඔන්න ඔය ඇනායනය ලැබෙනවා. දැන් අපිට මතක් වෙන අර කාරණා දෙක. මේක දුබල අම්ලයක ඇනායනය. හරි. ඊට අමතරව එයාට සම්බන්ධ වෙච්ච හයිඩ්‍රජන් තියෙනවා. මෙතන මයිනස් නෑ. දුබල අම්ලයක ඇනායනය. ඒ වගේම මෙයාට සම්බන්ධ වෙච්ච හයිඩ්‍රජන් පරමාණුකුත් තියෙනවා. අන්න ඒ නිසා මෙයාට අම්ලයකටත් බෂ්මයකටත් දෙකටම ස්වාරක්ෂක ලෙස ක්‍රියා කරන්න පුළුවන්. අන්න මේක ස්වාරක්ෂක ද්‍රාවණයක්. ඒ ඉස්සෙල්ලා වගේම අපිට ස්වාරක්ෂක ක්‍රියාව ලියන්න පුළුවන් සරලව. H+ දැම්මොත් මොකද? ඒ H+ ප්‍රතික්‍රියාණය කරන්නේ ඊළඟ OH- දැම්මොත් මොකද? ඒ OH- එක H+ එකක් ඉතිවත් වෙලා යන්න ඕන. ඒ නිසා දෙකටම ක්‍රියා කිරීම හැකියාවක් තියෙන නිසා ද්‍රාවණයේ ස්වාරක්ෂකයි වෙන්න පුතේ වට පැහැදිලිවම කෙටියෙන් ස්වාරක්ෂක ද්‍රාවණ කියන කතාව මෙතනින් ඉවර කරලා දානවා. ඔන්න කොහොමද ඩොල්වි තියාගෙන අපිට පුළුවන් ස්වාරක්ෂක ක්‍රියාව පැහැදිලිව ලියන්න. එහෙනම් ඊට පස්සේ අපි බලන්න ඕනේ ලවණ ජල විච්ඡේදනයේ සහ හෙන්ඩර්සන් සමීකරණය පිළිබඳව. හොඳයි. අපි එහෙනම් බලමු ලවණ ජල විච්ඡේදනයේ ඉතාම සරලව ලවණයක් ජල විච්ඡේදනය වුණාම ලැබෙන ද්‍රාවණය ආම්ලිකද බාෂ්පිකද උදාසීනද? ඉතා සරලව තේරුම් ගැනීම සඳහා මම ඔබට මේක ඉදිරිපත් කරනවා. හොඳින් බලා ගන්න. ලවණ ජල විච්ඡේදනය පිළිබඳව අපි කතා කරනකොට ඒ ලවණයක් ජලයේ දිය වුණාම ජලයත් එක්ක ක්‍රියා කරලා ජලය කැඩෙනවා H+ සහ OH- බවට මෙලෙස ජලයත් එක්ක ක්‍රියා කිරීමෙන් හැදෙන ජල විච්ඡේදන ක්‍රියාවලිය ගැන කතා කරමු. දැන් අපි සෝඩියම් ක්ලෝරයිඩ් කියන ජලීය ද්‍රාවණය ගමු. පුතේ ඕනම ලවණයක් හැදෙන්නේ බෂ්මයක් අම්ලයක් එක්ක ක්‍රියා කරනවා. ඒතර මේ ලවණ හැදෙන්නේ දරුවනේ ඇත්තටම අම්ලයකුයි බෂ්මයකුයි එකතු වෙලා. අම්ල බෂ්මත් එක්ක ක්‍රියා කරාම තමයි මේ ලවණ කියන එක හැදෙන්නේ. ඒතර මේ ලවණයක ස්වභාවය තේරුම් ගන්න පුළුවන් අපිට සරලව ඒ ලවණය හැදෙන්න දායක වෙච්ච අම්ලයයි බෂ්මය ගැන හිතලා. අදල් මේ උදාහරණ බලමු. සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය හැදෙන්න අපිට අවශ්‍ය වෙන අම්ලයයි බෂ්මය කවුද? සෝඩියම් ක්ලෝරයිඩ් හදාගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl ඉන්නවා. ඔය දෙක එකතු කරාමනේ සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය හැදෙන්නේ. ඒක පුතාලට පේනවා මේ ගත්ත බෂ්මයයි ගත්ත අම්ලයයි දෙකම අපි සාමාන්‍යයෙන් දාන්න විදියට ප්‍රබලයි. දෙකම ප්‍රබලයිනේ. මේ දෙකේම ප්‍රබලතාවක් තියෙනකොට සාමාන්‍යයෙන් අම්ලෙත් ප්‍රබලයි බෂ්මෙත් ප්‍රබල නම් සාමාන්‍යයෙන් ලැබෙන ද්‍රාවණය බොහෝ දුරට මොකද වෙන්නේ? උදාසීනයි. ආම්ලික වෙන්නත් බෑ බාෂ්ප වෙන්නත් බෑ. සරලව අපි තේරුම් ගන්නවා ද්‍රාවණය බොහෝ දුරට උදාසීනයි කියලා. ඒතර උදාසීන නම් උදාලා දාන්න උදාසීන නම් සෙල්සියස් 25 දී ජලීය ද්‍රාවණයේ pH අගය 7ක් වෙන්න ඕන. අපි ගමු බලන්න සෝඩියම් ඇසිඩේට් කියන ලවණය. ඉතා සරල ක්‍රියාවලියක්. මේක හැදෙන්න කවුද අපිට අවශ්‍ය අම්ලයයි බෂ්පයයි. මේක හැදෙන්න අපිට අවශ්‍ය කරන බෂ්පය තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, අම්ලය තමයි ඇසිටික්.
ඉතා පැහැදිලියෙන් H එකයි OH එකයි දාගන්න තියෙන්නේ. H එකයි OH එකයි. ඒතර අම්ලයේ වශයෙන් වෙනවා. H එකයි OH එකයි දාගත්තම අම්ලයේ වශයෙන් හඳුනගන්න පුළුවන්. හැබැයි මෙතන භස්මයේ ප්‍රබලයි අම්ලයේ දුබලයි. එන පුතාලට පැහැදිලිව තේරෙනවා භස්මයේ ප්‍රබලයි අම්ලයේ දුබලයි. එහෙනම් මේ ද්‍රාවණය මොකද වෙන්න ඕනේ? අනිවාර්යෙන්ම භාෂ්මිකයි. සරලව මම පෙන්නන්නේ භාෂ්මිකයි කියලා. ඉතින් ඇත්තටම මේක භාෂ්මිකුනේ කොහොමද? භාෂ්මික වෙන්න බලපාන්නේ මොකක්ද? මේකේ භාෂ්මිකතාව නම් ඔයාට දැන් පෙන්වන්න යන්නේ. කොහොමද ඒක භාෂ්මිකුනේ ඇත්තටම? රයිට් පුතාලා බලන්න. සෝඩියම් ඇසිඩේට් ජලීය ද්‍රාවණයක් ගත්තම එයා සම්පූර්ණයෙන් අයන වලට ගණනවනේ. ඒතර එතන ඉන්නේ සෝඩියම් අයනයි ඇසිඩේට් අයනයි. එහෙනම් කොහොමද මේ ද්‍රාවණය භාෂ්මිකුනේ? ඒතර අපි පද්ධතියේ තියෙන සමතුලිතතාව ටික විඝටන කරලා ලියාගත්තා. ඒතර කවදාකවත් පුතාලා දන්නවා දැන් කිව්වා මම ප්‍රබල භස්ම වල කැටායන ජල විච්ඡේදනය වෙන්නේ නැහැ. හැබැයි මේ ඇසිඩේට් වලට පුළුවන් නැවත ජල විච්ඡේදනයකට භාජනය වෙන්න. ඒ වුණොත් මොකක් වෙයිද ඒ ද්‍රාවණය? එයා නැවත ජලයත් එක්ක එකතු වුණොත් ජලයෙන් එක H+ එකක් ලබා ගත්තොත් ඇසිඩික් සහ මේකෙන් ලැබෙන OH-. අන්න පුතාලට පේනවා මෙන්න මේ ඇසිඩේට් අයනයේ ජල විච්ඡේදනයේ නිසා තමයි මේ ද්‍රාවණයට ලැබෙන්නේ OH-. අන්නේ ද්‍රාවණයට OH- ලැබෙන හින්දා අන්න භාෂ්මිකතාවක් පෙන්නනවා. ඉතින් සරලව ඔබ පහදන්න පුළුවන් භාෂ්මිකතාවක් ඇති උනේ ඇයි? පුතාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තව උදාහරණයක් මම ගන්නවා. අපි ඉස්සදා ගමු ඇමෝනියම් ක්ලෝරයිඩ්. පුතාලා මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් ලවණේ දැක්ක ගමන් කියා ගන්න පුළුවන් වෙන ආම්ලිකයි කියලා. ඒකට හේතුව ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදෙන්නේ ඇමෝනියත් එක්ක HCl ප්‍රතික්‍රියා කරලා. ඇමෝනියා සමග HCl ප්‍රතික්‍රියා කරලා. ඒතර පුතාලා දන්න ඇමෝනියා ගත්තොත් දුබල භස්මය. මෙයා ප්‍රබල ආම්ලය. ඒක දැන් ප්‍රබලතාවය වැඩි කවුද? ආම්ලය. ඒ නිසා ද්‍රාවණය ආම්ලිකයි. ඉතාම පැහැදිලි ද්‍රාවණය ආම්ලිකයි කියලා. ඒතර අපිට මේක අර වගේම ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් ඇයි ආම්ලික උනේ කියලා. කොහොමද ආම්ලික උනේ නම්? ද්‍රාවණයේ ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන කෙනා ඉන්නවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් සම්පූර්ණයෙන් අයන වලට කැඩෙනවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් සම්පූර්ණයෙන් අයන වලට කැඩෙනවා. ඒදි ලැබෙන ඇමෝනියම් අයන සහ ක්ලෝරයිඩ් අයන. ඒතර මෙයා ප්‍රබල ආම්ලයක ඇන අයන යා වැඩක් නෑ. එහෙනම් ඇමෝනියම් අයනේ ජල විච්ඡේදනයට භාජනය වෙනවා. ඇමෝනියම් අයනේ ජල විච්ඡේදනයට භාජනය වෙන්නේ කොහොමද? පුතාලා දන්නවා ඇමෝනියම් අයනය නැවත ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් ඇමෝනියම් අයන ධන ජලය මොකක්ද ලැබෙන්න ඕනේ? OH- එක මෙයා ප්‍රතික්‍රියා කරොත් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඊට අමතරව තව එක H+ එකක් ලැබෙනවා. ඒ කියන්නේ මෙයා මාත්‍යට H+ ලබා දෙනවා ජල විච්ඡේදනය නිසා. අන්න ඒ නිසා ද්‍රාවණයට ආම්ලිකතාවක් ලැබෙනවා. පොදලට පැහැදිලිව තේරෙනවා කෙටියෙන් බලා ගන්න විදිය. එතකොට අපි ගත්තොත් එහෙම ඇමෝනියම් ඇසිඩේට් අන්න ඒක අපිට කියන්න බෑ. මොකද මේක හැදෙන්න භාවිතා වෙන භස්මයේ ඇමෝනියා ආම්ල ඇසිඩ්. ඒතර දෙකම දුබල. දෙකම දුබල නම් බොහෝ දුරට මේක උදාසීනයි. ඇත්තටම මේ ද්‍රාවණය ආම්ලික වේද? ඇත්තටම මේ ද්‍රාවණය පොඩ්ඩක් හරි වාර්ෂික වේද? ඒව තීරණය කරන්න නම් මේ දුබල අම්ලවල විකටන නියතය, දුබල භස්ම වල විකටන නියතය ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඒකෙන් තමයි බලා ගන්න පුළුවන් වැඩියෙන් ලැබෙන H+ද වැඩියෙන් ලැබෙන්නේ OH- කියලා අපිට 100% නිර්වද්‍යතාවයකට එන්න පුළුවන්. ඔන්න ඔය විදියට සරලව ලවණයක ජල විච්ඡේදනය ලවණයක් කොහොමද ජල විච්ඡේදනය වෙන්නේ කොහොමද ආම්ලිකතාව භාෂ්මිකතාව පහදන්නේ කියන එක පුතාලට තේරෙන්න උනා අතිශයම සරලයි. එහෙනම් ඔන්න මේ ලවණ ජල විච්ඡේදනයෙන් කතා කරාට පස්සේ ඊටා වැදගත් සම්බන්ධයක් එනවා අපිට ඕනම දුබල අම්ල බලයි ඕනම දුබල භස්ම වලට පමණක් අපිට භාවිතා කරන්න පුළුවන් විශේෂ ක්‍රියාවලියක් තමයි ජල විච්ඡේදන නියතය සහ විඝටන නියතය අතර තියෙන සම්බන්ධය. අපි ඒක දැන් ලබා ගමු. හොඳයි. අපි ඒ සඳහා භාවිතා කරනවා එක උදාහරණයක් අපි ගමු. සෝඩියම් ඇසිටේට් ජලීය ද්‍රාවණයක් ගත්තොත් පුතාලට තේරෙනවා සෝඩියම් ඇසිටේට් ජලීය ද්‍රාවණයක සෝඩියම් අයන ඇසිටේට් අයනයි ඉන්නවා. එතකොට මෙතන ලැබෙනවා දුබල ආම්ලයක ඇන අයනය. එතකොට මේ දුබල අම්ල වල ඇනායනයට පුළුවන් ජල විච්ඡේදනය වෙන්න. ජලයත් එක්ක එකතු වෙලා හැදෙනවා එක H+ එකක් ගත්තොත් ඇසිඩික්.
සහ OH මයිනස්. ඔන්න ඔය ජල විච්ඡේදනයේ නියතකම දානවා KH. සමහර අය මේක මෙහෙම ලියනවා. ඇත්තටම මේ ජල විච්ඡේදනයෙන් මාධ්‍ය ලැබෙන්නේ OH මයිනස් නේ. ඒතර මාධ්‍ය බාෂ්පික වෙනවනේ. ඒ නිසා සමහරව මේකට KB කියලා මෙතනට දානවා. ඔය ඇසිටේට් අයනේ ජල විච්ඡේදනය. ඒ වගේ පුතාලා දන්නවා ඇසිටික් කියන ආම්ලයට පුළුවන් විකටණය වෙන්න. ඇසිඩික් කියන ආම්ලයටත් පුළුවන් විකටණය වෙන්න. එකයි H+ එකක් මෙයා ලබා ගත්තම හයිඩ්‍රොක්සෝනියම් ඒ කියන්නේ H+ සහ ඇසිටේට්. එතකොට මේ ඇදලා ඇසිඩික් ආම්ලයේ විකටණය. එතකොට ඒකට අපි කියන්නේ Ka. ඇසිඩික් කියන දුබල ආම්ලයෙන් Ka. එන පුතාලට පැහැදිලිද? දුබල ආම්ලයේ විකටණයෙන් මේකේ විකටණය. ඒ විකටණය ලැබෙන ඇනායනය දිනවනේ. ඒ වගේ ඇනායනයකට පුළුවන් ජල විච්ඡේදනය. එතකොට ඕනම දුබල ආම්ලයක විකටණයයි විකටණයෙන් ලැබෙන ඇනායනයක ජල විච්ඡේදනයකුත් තියෙනවා. ඔන්න ওই දෙක අතර සම්බන්ධයක් තියෙනවා. ඔක දුබල භස්ම වලටත් හරියනවා. දුබල භස්ම වල තියෙන විකටණය ඒ දුබල භස්මයෙන් ලැබෙන කැටායනයට ජල විච්ඡේදනයට පුළුවන්. ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. එහෙනම් පොදු සම්බන්ධය මම මෙලෙස ගන්නවා. දුබල ආම්ලයක් නිසා Ka සම්බන්ධය මම එකට ලියනවා. හයිඩ්‍රොක්සෝනියම් වරක් ඇසිටේට් බෙදීම ජලයේ සංසුද්ධ අවස්ථාව නිසා අපි අතාරින උෂ්ණත්වය නියතනාංක සාන්ද්‍ර නියතයි ඇසිඩික්. මම මේකට අංක 1 කියලා ගන්නවා. ඊළඟ KH එහෙම නැත්නම් KB ජල විච්ඡේදනය KH කියලා මම ලියන්නම්. ඒතර ඒක සමතුලිතතාවක් තියෙන සමතුලිත පද්ධතිය. ඇසිඩික් OH minus මේක අතරින් ඇසිඩේට් අංක 2. මම සමීකරණ දෙක වැඩි කරනවා. එක වැඩි කිරීම දෙක. වම් පැත්ත වැඩි කරාම එනවා Ka වරක් KH. දකුණු පැත්ත වැඩි කරාම උදාහරණ පේනවා ඇසිඩික්ට ගැඹිලා යනවා. ඇසිඩේට් අයන ගැඹිලා ගියා. අන්තිම ඉතුරු වෙන මේ දෙක විතරයි. අන්තිම ඉතුරු වෙනවා හයිඩ්‍රොක්සෝනියම් සාන්ද්‍රණයේ වරක් OH minus. ඉතා වැදගත්. පුතාලා දන්නවා මේ කවුද? H+ වැඩි කිරීම OH minus කියන්නේ Kw. එහෙනම් අපිට ලැබෙන ඉතා වැදගත් සම්බන්ධයක්. Ka වරක් KH සමානයි Kw. නැත්නම් Kb වරක් KH සමානයි Kw. මෙලෙස ජල විච්ඡේදන නියතයයි විකරණ නියතය අතර සම්බන්ධය හොඳට මතක තියාගන්න. මොකද මේවා ලවණයක ආම්ලිකතාව බාෂ්පිකතාව හොයන්න ගියාම අත්‍යවශ්‍ය වන සම්බන්ධයක් නිසා මෙලෙස පුළුවන් අපිට සම්බන්ධය ලබා ගන්න. එහෙනම් පුතාලට අපිට දැන් මූලික සිද්ධාන්ත වශයෙන් ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? හෙන්ඩර්සන් සමීකරණය සහ සංයුක්තක අම්ල භස්ම ගැන පොඩ්ඩක් කතා කරමු. හොඳයි. අපි එහෙනම් බලමු ස්වාරක්ෂක ද්‍රාවණ වලට පමණක්ම යොදන්න පුළුවන් හෙන්ඩර්සන් සමීකරණය. ඒක ඔප්පු කරන්න ඉතාම සරලයි. ඒක අපිට එකපාර භාවිතා කරන්න පුළුවන් MCQ වලදී. ඒ වගේම රචනා පේපර් එක නම් අපි සාමාන්‍යයෙන් ඔප්පු කරලා අරගෙන ගාන හදාගෙන යන්න ඕන. ඒ සඳහාම උදාහරණයක් ගන්නවා දුබල අම්ලයක්. ඒ කියන්නේ ඇසිඩි සහ සෝඩියම් ඇසිඩේට් කියන්නේ ස්වාරක්ෂක ද්‍රාවණයක් කියලා ඔබ දැන් දන්නවා. ඔන්න ඔය ස්වාරක්ෂක ද්‍රාවණයේ pH එක යහපු ගමන් කෙටියෙන් අපිට උත්තර ගන්න පුළුවන් හෙන්ඩර්සන් සමීකරණය දාලා. ඒක අපි ලබා ගන්න හැමතිස්සෙම අම්ලය නම් අම්ලය භස්මය නම් භස්මයට විඝටන නියතය ලියලා Ka OKB සම්බන්ධයෙන් තමයි. මේ වෙලාවෙම ගන්න දුබල අම්ලය ඇසිඩික් සරලව ගත්තොත් එයා ආංශිකව කැඩෙනවා H+ සහ ඇසිටේට් අයන. නමුත් පුතාලා දන්නවා අද ඔක ලියනකොට ලියන්නේ ඇත්තටම අපි ඔහම අද ලියවන්නේ ජලයේ දාලා තමයි අපි ලියන්නේ අද හරියටම ලියනකොට හයිඩ්‍රොක්සෝනියම් සහ ඇසිටේට්. දැන් මම මේකට ලියනවා Ka. Ka සම්බන්ධය තමයි හයිඩ්‍රොක්සෝනියම් සාන්ද්‍රණය වරා ඇසිටේට් බෙදීම ඇසිඩිය. දැන් මට pH සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් අපි පුතාලා දන්නවා ඍණ ලඝු 10 පාදර H+ කියන කොටසක් වුණා. සම්බන්ධයට ඇත්තේ log ගන්නවා. log 10 පාදර Ka ඒ මෙතනත් log දාමු. log 10 පාදර වැඩි කිරීමක් කියන්නේ log එකතුවක්, බෙදීමක් කියන්නේ log අඩු කිරීමක්. හයිඩ්‍රොක්සෝනියම් ධන log ඇසිටේට් බෙදීමක් කියන්නේ ඍණ
log acetic. ඔන්න ඔය විදිහට ලියමු. ඊට පස්සේ මට අත්‍යවශ්‍ය වෙනවා ඍණ ලඝු 10 පාදල 1+ කියන කැලල ගන්න. මේ හැම එකක්ම මම ඍණෙන් වැඩි කරගෙන යනවා. ඍණෙන් වැඩි කරගෙන ගියාම ඍණ ලඝු ka ඍණ ලඝු 1+. එතකොට මේක ඍණ වෙනවා. ඍණ ලඝු ඇසිටේට් අයරින් එක කරාම මේක ධන වෙනවා. ධන ලඝු ඇසිටික්. ඔන්න ඔය විදිහට. එතකොට මේක ඍණ ලඝු 10 පාදල Ka කියන්නේ pKa. මේක උත් pH. මම මෙතනින් ඍණ ලඝු කැලේ ඉර ගන්නවා. උදාහරණ මේ දෙන්නගේ ඍණ ලඝු කොටස ඉර ගත්තාම මේක ඍණ වෙනවනේ. එතකොට log අඩු කිරීමක් කියන සංඛ්‍යා බෙදීමක් වෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් ඇසිටේට් සාන්ද්‍රණයේ බෙදීම ඇසිඩික් කියලා. ඔතනින් මට පුළුවන් දැන් pH එක යුක්ත කරගන්න මේ කැලේ යහ පැත්තට දැම්මොත් මට එනවා pH සමානයි pKa ධන log ඇසිටේට් බෙදීම ඇසිඩික්. ඔන්න ඕක හැම දරුවෙම කටපාඩම් කරගන්නවා. සරලව කිව්වොත් එහෙම ලවණයේ බෙදීම අම්ලය. ලවණයේ බෙදීම අම්ලය. ඊටාම් පැහැදිලිව මතක තියාගත යුතුයි. ඔය දුබල අම්ලයකට හැබැයි ඔබ දුබල භාෂ්ම ජලීය ද්‍රාවණයකට ගත්තොත් පුතාලට තේරෙනවා දුබල භාෂ්ම ජලීය ද්‍රාවණයක් ගත්තොත් මේ දෙක මාරු වෙනවා. භාෂ්මය උඩට යනවා ලවණය යටට යනවා. කොයි විදිහටම ඩොප්පු කරාම භාෂ්මය උඩට යන්නේ ලවණය යටට එන්නේ. හොඳට මතක තියාගන්න මේක කටපාඩමේ තියාගන්න ඕනේ MCQ වල ඉතාම වැදගත්. භාෂ්මයක් එක්ක සෝමාරක්ෂක ද්‍රාවණයක් තිබුණොත් භාෂ්මය උඩට යනවා ලවණය යටට යනවා. එහෙම නැත්නම් මේකේ ලකුණු මාරු කරලා මේක ඍණ කරලා ලවණය උඩ තියාගෙන භාෂ්මය යට තියාගන්න පුළුවන්. හරි කල්පනාවේ ඔබ වැඩ කරන්න ඕන. ඔන්න ඔකට අපි කියනවා හෙන්ඩර්සන් සමීකරණය කියලා. පැහැදිලිද? ඊළඟට සංයුග්මක අම්ල සහ සංයුග්මක භාෂ්ම කියන්නේ මොනවද? පුතේ, ඊටා සරලවම මේක කියලා ඉවර කරනවා. අපි සාමාන්‍යයෙන් අම්ලයක් කියන්නේ සාමාන්‍යයෙන් අම්ලයක් කියන්නේ H+ පිට කරන අය. සාමාන්‍ය භාෂ්ම කියන්නේ H+ ලබා ගන්න අය. H+ ලබා ගන්න අය. සංයුග්ම කියන වචනේ આવුත් මතක තියාගන්න කෙටියෙන් සංයුග්ම කිව්වොත් මේකේ අනිත් පැත්ත කරන්න. මේකේ අනිත් පැත්ත සිද්ධ කරන්න. අයින මට උත්තර දෙන්න. සාමාන්‍යයෙන් දීලා තියෙන ප්‍රභේදයේ අම්ලය කියන්නේ මොකක්ද? එයාගේ අම්ලය ලියන්නේ කිව්වොත් ඒ කියන්නේ H+ පිට කරන එක. දැන් මට කිව්වොත් එimhe සංයුග්මක අම්ලය ලියන්නේ කියලා. ඒත් අම්ලයක් කියන්නේ H+ පිට කරනවානේ. සංයුග්මක අම්ලය ලියන්නේ කිව්වොත් H+ ලබා ගන්නවා. පැත්ත මාරු කරන්න. මාරු කරලා උත්තරය ගන්න සරල ක්‍රියාවලිය. අයින මට දැන් පැහැදිලිව කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් දීලා තියෙන ප්‍රභේදයේ භාෂ්මය කියන්නේ මොකක්ද? එයා H+ ලබා ගන්න එක්කෙනෙක්. දීලා තියෙන ප්‍රභේදයේ සංයුග්ම භාෂ්ම ලියා ගන්න කිව්වොත් එන එක H+ එක පිට කරනවා. අනිත් පැත්ත ලියන්න. උදාහරණ කීපයක් ගත්තම ඔබට සංයුග්ම කතාව ඉතාල පැහැදිලිව තේරෙනවා. අයි බලමු උදාහරණ කීපයක්. දැන් HF වල සංයුග්මක භාෂ්මය ලියන්න කියලා කියනවා. එතන මොකද්ද කෙටි කරන්නේ? සාමාන්‍ය භාෂ්මය කියන්නේ H+ ලබා ගන්න අය. එහෙනම් සංයුග්ම භාෂ්මය කියන්නේ එක H+ එකක් පිට කරන්න. ආයෙත් එක H+ කෙනෙක් පිට කරාම මෙතන ලැබෙන්නේ ෆ්ලෝරයිඩ්. එහෙනම් මෙයාගේ සංයුග්ම භාෂ්මය මෙයා. උදාහරණයක් ඇමෝනියා. මෙයාගේ සංයුග්මක ආම්ලය ලියන්න. සාමාන්‍ය ආම්ලය කියන්නේ H+ පිට කරනවා. ඒතර සංයුග්ම ආම්ලය කියන්නේ H+ කෙනෙක් ලබා ගන්න. තව H+ එකක් වැඩි කරනවා. එතකොට ඇමෝනියම් වෙනවා. තාසාරයි. ඇසිටේට් වල සංයුග්මක ආම්ලය සාමාන්‍ය ආම්ලය කියන්නේ H+ පිට කරනවා. ඒතර සංයුග්ම ආම්ලය කියන්නේ H+ කෙනෙක් ලබා ගන්න. එක H+ කෙනෙක් වැඩි කරන්නේ. එක H+ කෙනෙක් වැඩි කරාම සංයුග්මක ආම්ලය වෙන්නේ ඇසිටික්. ඔන්න ඔය විදිහට පුතේ අපිට සංයුග්මක ආම්ල සංයුග්ම භාෂ්ම ලියන්න පුළුවන්. අපි තව එක උදාහරණයක් ගමු. ඇමෝනියම් අයනය. මේකේ සංයුග්මක භාෂ්ම මොකක්ද කියලා. මොකද සංයුග්ම භාෂ්ම කියන්නේ සාමාන්‍ය භාෂ්ම කියන්නේ H+ කෙනෙක් ලබා ගන්නවා. එහෙනම් දැන් එක H+ එකක් පිට කරනවා. ඒතර ඇමෝනියම්. සංයුග්මක භාෂ්මය ඇමෝනියම්. මෙලෙස අපිට සංයුග්මක අම්ල සංයුග්ම භාෂ්ම ලියන්න පුළුවන්. ඉතා සරලව වන්න පුතේ මූලික සිද්ධාන්ත ක්‍රියාවලිය ඉවරයි.
තියරි කොටස් වල ඉතා සරලව කෙටියෙන් මම ඔබට මේ සියල්ලම පැහැදිලි කරලා තියෙනවා. එතකොට මෙතනින් පස්සේ අපිට ඉතුරු වෙලා තියෙන දරුවනේ කතා කරන්න pH වක්‍ර සහ දර්ශක කියන කොටස් ටික පමණයි. ඒ නිසා ඒවා ඉදිරි වීඩියෝ එකේදී මම කතා කරන්න බලනවා.